අයිබෝවන් සුබදෑසනක් ජයමග ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන අද දවසේත් මේ විදිහට අපි ඔබේ නිවසට සමීප කරන්නටයි සූදානම් වෙන්නේ. ජයමග ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන හැමදාමත් ජීවිතාවබෝධය වෙනුවෙන් සහ ධර්මාවබෝධය වෙනුවෙන් ඔබ වෙනුවෙන් කැපවූ වැඩසටහනක්. පහුගිය සතිය පුරාවටත් ඔබ ජයමග ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන සමගින් එකතු වූ වග අප විශ්වාස කරනවා. ඒ ඔස්සේ ඔබ අපට එවපු ප්‍රශ්නයන් සහ තවදුරටත් වැඩියෙන් දැනගත යුතු කාරණා මේ ඉරිදා දවසේ ධර්ම සාකච්ඡාවක් ලෙස ඔබට සමීප කරන්නටයි අප මේ සූදානම් වෙන්නේ. පහුගිය සතියේ අපි සාකච්ඡා කළේ ජයමග ප්‍රත්‍යක්ෂා වැඩසටහන ඔස්සේ අරමුණකට යාමට ඇති කැමැත්ත ඇති කර ගැනීම පිළිබඳව. ඒ පිළිබඳව ඔබට පැන නැගී ඇති ගැටලු සහ තවදුරටත් අපි දැනගත යුතු කරුණු අද දවසේත් අපේ හාමුදුරුවන්ගෙන් අපි විමසන්නට සූදානම්. ඒ වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් අපි මැදිරියට වැඩම කරවා ගත්තා. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනයේ උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි අතිපූජ්‍ය උඩදුම්බර කාශ්‍යප අපේ නායක හමුදුරුවෝ. අවසරයි අපේ හමුදුරුවනේ. උත්තරසන්නයි හැමදෙනාටම. අපේ හමුදුරුවන් සමගින් අපි සූදානම් වෙන්නේ අරමුණකට යාමට ඇති කැමැත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න. ඊට මත්තෙන් විශේෂයෙන් මතක් කළ යුතුයි අද දවසේ මේ විකාශන කාලය සදහැ සිතින් බාරගෙන මේ විකාශන දායකත්වයෙන් මේ වැඩසටහන ඔබට සමීප කරන්නට අප වෙනුවෙන් බැතිබර දායකත්වය ගැන කටයුතු කරනවා. විශේෂයෙන්ම 96 වෙනි උපන්දිනය සමරන මල්ලිකාද සිල්වා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ශාන්තිමාලි ගුප්තිල ශාන්තිලාල් සහ අයරින්ද සිල්වා යන දූදරුවන් විසින් තම හත් දවසේ සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරන්නේ. ඔවුන්වත් ඉතාම ගෞරවයෙන් පින් සිතින් සිහිපත් කරමින් අපි සූදානම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. අපේ හමුදුරනේ අරමුණකට යාමට ඇති කැමැත්ත පිළිබඳව පහුගිය සතියේ ඔබ වහන්සේගේ දේශනාව තුළ බොහෝ කරුණු කතා බහ කෙරුණා. ඒ අතර අපේ හමුදුරනේ මේ කැමැත්ත ගැන කතා කරද්දී විශේෂයෙන් සාකච්ඡා වුණා මේ කැමැත්ත නැතුව කිසිම දෙයක් කරන්න බෑ කියන කාරණේ අපේ හමුදුරනේ. ඒත් එක්කම මේ කැමැත්ත ඇති වූ පමණින්ම අපේ හමුදුරනේ අපිට දෙයක් කරන්න පුළුවන්කම දෙනවා. අපිට අරමුණු ජය ගන්න පුළුවන් අපේ හමුදුරනේ. අපි එතනින් ප්‍රවේශය ලබා ගනිමු අද සාකච්ඡාවට. සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම. අපි ඇත්තටම කොයිතරම් බාධක තිබුණත් කොහොම හරි කරලා අදාළ දේවල් සිද්ධ කරන්න ඕන අපේ හැම කෙනා වෙනුවෙන්ම සහ අපි වෙනුවෙන්මත් අපි. ඒ කියන්නේ අදාළ දේවල් සිද්ධ කරන්න ඕන කියන්නේ මේ தත්ත්වයට මුහුණ දෙන්නේ නැතුවනුවන් කවමදාකවත් අපිට ජයග්‍රහණයකට යන්න බෑ. ඒ මොකද ජයග්‍රහණය කියලා කියන්නේ සමහරට එක ලෞකික වෙන්න පුළුවන් ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෞකික ජයග්‍රහණ තියෙනවනේ. ලෞකික ජයග්‍රහණයක් කියලා කියන්නේ සිද්ධියක් මේ ලෝකෙ සිද්ධ වෙන. එතකොට ඒ කියන්නේ දැන් අපි ජයග්‍රහණය කරා අපි සංවර්ධිත රටක් බවට පත් වුණා. කොහේල වෙලාවක දැන් එතකොට ඒක සිද්ධියන්න වෙලා තියෙන්නේ. අන්න ඒ සිද්ධිය සිද්ධ වෙන්න ඕන කරන මූලික කාරණා ඕනම සිද්ධියක් සිද්ධ වෙන්න ඕන කරන මූලික කාරණා 4ක් අපිට ධර්මය තුලින් හිමින් සැරේ උකහා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් දැකීමනේ ලෝකේ තියෙන අමාරුම වැඩේ කෙනෙකුට කරන්න පුළුවන්. එතකොට නිවන් දැකීම සඳහා බහුලව භාවිතා නොකරපු නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ 이르දිපාද ධර්මයන් බහුලව භාවිතා නොකරපු හින්දා මේ දීර්ඝ කාලීන සංසාර ගමනේ එන්න වුණා කියලා ආනන්ද හැමදෙරණ බුදුහාමුදුරු දේශනා කරනවා. ඉර්ධිපාද කියන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන දේවල්. ඒ නිවන් දකින්න ඕන කරන නිවන් දකින්නවා කියන සිද්ධිය සිද්ධ කරගන්න අවශ්‍ය කරන පළවෙනි මේ අත්‍යවශ්‍ය අංග 4ක් මානසිකව. ඒක පළවෙනි එකනේ ඡන්දය කියලා කියන්නේ. එතකොට අන්න ඒ ධර්ම කරුණට අනුව ඕනම සිද්ධියකටත් ඒ ඡන්දය ඕන වෙනවා. හැබැයි අර නිවන් දකින්න ඕන කරන ඡන්දය නේ. ඔක පටල ගන්නේ නැතුව ඕනම යහපත් සිද්ධියක් සිද්ධ කරගන්නටත් අපිට ඡන්දය ඒකට අවශ්‍ය කරන ශක්තිමත් සිත ඒ වගේම වීරිය විමර්ශා කියලා කියන්නේ නුවණ ඇත්තට. ඒ ටික ඕන කරනවා. ඉතින් මෙතනදී ඔය ප්‍රශ්නේ තියෙන දැන් ඡන්දය ඇති වෙන වෙලාවල් තියෙන ඡන්දය ඇති කරගන්නවා කට්ටිය. කැමැත්ත ඇති වුණ පමණින් කරන්න පුළුවන්ද කියලා කිසිම වැඩක් කැමැත්ත ඇති වුණ පමණින් කරන්න බෑ. නේද? එතකොට පැහැදිලිවම ඒ කැමැත්තට අදාළ සැලසුම් ඊට පස්සේ ඒ කැමැත්ත විතරක් නෙවෙයි අර මම අර කිව්ව චිත්ත වීරිය සහ නුවණ. ඒකට අවශ්‍ය කරන උපකරණය තමයි සිත කියලා කියන්නේ.
එතකොට ඒකට අදාළ කරන එන බාධා මැඩගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව තමයි වීරය කියලා කියන්නේ. ඒ වගේම ඒ කැමැත්ත ඇති වෙච්ච දේ ඒ සිද්ධිය ළඟට යනකම් යන්න අවශ්‍ය කරන නුවණක් ඕනේ. ඕනම දෙයක් කරන්න ගියාම මේක කරන්නේ කොහොමද කියලා. අන්නේ නුවණ ඒක රාශි කරගන්න ඕනේ. ඔය හතරම එකතු වුණොත් නම් කවදාක්වත් සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද ඒ සිද්ධිය සිද්ධ වෙන දැන් ලංකාව සංවර්ධිත රටක් කරන්න නම් පළවෙනියෙන්ම මිනිස්සු තුළ ඒ සඳහා කැමැත්ත ඇති වෙලා තියෙන්න ඕන. හරිද? ඊළඟට ඒ සඳහා අවශ්‍ය කරන භෞතික සම්පත් ඕනේ. දැන් අපි අර මානසිකව නම් චිත්තයනේ ඒ වගේ මේ පැත්තෙන් බැලුවොත් භෞතික සම්පත් වල අවශ්‍යතාවය තියෙනවා. ඊළඟට ඒවා ඒක රාශි කරගන්න ඕන කරන හානි වෙන දේවල් අයින් කරගෙන හානි නොවන දේවල් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ඕන වෙනවා. ඊළඟට ඒ සඳහා ඕන කර නුවණ ඕන වෙනවා. කොහොමද මේ தත්ත්වයට අපි යන්නේ කියලා. ඉතින් ඔය හතර එකතු වුනහම ඕනම සිද්ධිය සිද්ධ වෙනවා. මේවා පෞද්ගලිකව සහ මේවා ප්‍රායෝගිකව හැම කෙනෙක්ම පෞද්ගලිකව භාවිතා කරන්නත් ඕන. ප්‍රායෝගික යෙදුම් වලට යන්නත් ඕනේ. එහෙම නැතුව කැමැත්ත විතරක් තිබ්බට බෑ. කැමැත්ත විතරක්ම තිබීම අපිට අපේ අරමුණු වලට යන්න පාර නෙමෙයි. කැමැත්තත් එක්ක තව වර්ධනය කරගත යුතු දේවල් අපේ හැමෝටම බොහොම අපූර්වට පැහැදිලි කරනවා. අපේ හැමෝටම දැන් අපිට යම්කිසි දේවල් සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වෙනවා. අපි මේ කැමැත්තත් එක්ක අපි මේ දේ කරනවා කියලා හිතනවා අපේ හැමෝටම. ඒ කැමැත්ත යම්කිසි කාලයක් තිබිලා එකපාරට නැති වෙලා යනවා. ආපහු තව මාසෙකින් දෙකකින් ආපහු මේ කැමැත්ත ඇති වෙනවා හැමෝටම. මේ විදිහට මේ කැමැත්ත අඛණ්ඩව පවත්වාගෙන යන්න බැරි කමක්. සහ මේ විටින් විට කැමැත්ත ඇති වෙනවා, අරමුණු වලට යන්න කැමැති හිතෙනවා. ඒවා නැතිවෙන මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි අපේ හාමුදුරනේ? ඔව්. එහෙම වුණාම මේ අරමුණට එක දිගට ය아가න්න බැරි වෙනවා. ඇත්තටම කැමැත්ත කියන එක ඇති වෙන්නේ හේතු ඇතුව. දැන් කවුරු හරි කරන මහා කටයුත්තක් දැක්කහම ඒක වළක්වන්න ඕන කියලා කැමැත්තක් ඇති වෙනවා. නැත්නම් තමන්ගේම දුර්වලතාවයන් දැනලා තමන්ට ඕන හානි වෙන අවස්ථා එනවා. වෙලාවකට ගොඩාක් හානි වෙන වෙලාවල් එනවා. ඒක ඉතා පැහැදිලි. දැන් අපි හිතමුකෝ කම්මැලිකම හින්දා ඔහේ ඉඳලා දැන් ඕන දේවල් කරගන්න විදිහක් නැතුව නිකන් එහෙම කරදරකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට මම හෙට ඉඳන්නම් බලන්නකො මෙහෙමයි වැඩ කරන්නේ. නැත්නම් කාගේ හරි ලොකු ජයග්‍රහණයක් දැකලත් කැමැත්තක් ඇති වෙනවා. ඒතර බලන්න මොකක් හරි එකක් වෙලා මම දැන් කියන්නේ කම්මැලිකම හින්දා ඔහේ ඉඳලා හානිය දැකලා කැමැත්තක් ඇති වෙනවා. එතනින් එහාට වැඩ කරන්න ඕන කියලා. ඒතර කාගේ හරි ජයග්‍රහණයක් දැකලත් කැමැත්තක් ඇති වෙනවා. ඒතර ජයග්‍රහණය දැකලා මටත් එවැනි ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණොත් කියලා කැමැත්ත ඇති වෙන්නේ. ඔය කැමැත්ත ඇති වෙන්නේ හේතු ඇතුව. එතකොට මොන හරි හේතුවක් හින්දා කැමැත්ත ඇති වෙන්නේ. ඔන්න අවධානය යොමු කරන්න ඕන තැන. හරිද? මගේ දුර්වලකම් දැකලා මම යන්න ඕන ඉලක්කයට ය아가න්න හම්බෙන්නේ නැහැ. දැන් මගේ කාලෙත් මදි කියලා නැත්නම් එතෙන්ට ගියොත් මට ලැබෙන ප්‍රතිලාභ කියලා ඔන්න කැමැත්ත ඇති වෙනවා. නැත්නම් වෙන කෙනෙක්ගේ අපූරු ලස්සන ජයග්‍රහණ තියෙනවා මේ ලෝකේ ජීවත් වෙනකොට අනිත් අය ලබා ගන්න හරි අපූරු ජයග්‍රහණ තියෙනවා. ඒත් ඒව දැකලා කැමැත්ත ඇති වෙනවා. මොකක් හරි කාරණාවක් හින්දා කැමැත්ත ඇති වෙන්නේ. එහෙනම් යමක් ඇති වෙන්න යම් කාරණාවක් හේතු වෙනවා නම් ඒක නැති වෙන්නේ ඒ කාරණාව නැති වෙනකොට. අවුවයි වැස්සයි හින්දා දේ දුන්නේ ඇති වෙනවා. දෙකෙන් එකක් හරි නැති වුණොත් දේ දුන්නේ නැහැ. දේ දුන්න එක දිගට තියෙන්න නම් අවුවයි වැස්සයි තියෙන්න ඕන. කෘතිමව හරි මවලා තියන්න වෙනවා. හරිද? කෘතිම දේ දුන්න හදා ගන්නත් පුළුවන් අපිට පොඩියට හරි. එහෙනම් ඒකට හේතු වෙන කාරණා ටික අකණ්ඩව තිබුණොත් ඵලය අකණ්ඩව තියෙනවා. එහෙනම් දැන් කාරණාව පැහැදිලි. කාගේ අපි හිතමු ඇත්තටම හොඳ ජයග්‍රහණයක් ලබනවා කියලා. දැන් කවුරු හරි කෙනෙක් ලංකාවේම පළවෙනියා වෙලා මොකක් හරි කාරණාවක් ඉඳලා ලොකු ජයග්‍රහණයක් ලබනවා. ඉතින් එයාට ඒ ජයග්‍රහණය ලබන්න හේතු වෙච්ච දේ අපි මෙනෙහි කරලා බලනකොට අපිට පුදුම කෙනෙකුට පුදුම ආසාවක් තියෙනවා මමත් මේ තත්ත්වයටපත් වෙනවා කියලා. හරියගෙන ජයග්‍රහණයෙන් හින්දා එයාට ලැබිච්ච දේවල් ගැන දැනিলাනේ මේ මටත් ඒක ඕන කියලා හිතුවේ. එහෙනම් මොකද කරන්න ඕන? මතක තියාගෙනම අන්න අරවා නැවත ඒ ජයග්‍රහණය එයාට ඒ ජයග්‍රහණය ලැබීමෙන් ඇති වෙච්ච ලාභ ඒක කොච්චර අපූර්වත්වයක්ද මටත් එවැනි තත්ත්වයකට පත් වුණොත් කියලා අර මතක තියාගෙනම ක්‍රමවේදයක් හදාගෙනම ඒ ටික නැවත මෙනෙහි කරන්න ඕනේ. එතකොට අර කැමැත්ත අකණ්ඩව තියෙනවා. නැත්තම් අර කිව්වා වගේම තමයි වෙන්නේ. සමහර හොඳ දේවල් ජීවිතේ ජය ගන්න අවශ්‍ය කරන හොඳම දේවල් මම මේ තත්ත්වයට පත් වෙනවා කියලා ලොකු කැමැත්තක් ඇති කරගෙන සමහර වෙලාවට සමහර අයට ආයසරයක් එක මතක් වෙන්නේ අර වගේ මාසෙකට විතර සැරයක්. ඉතින් ජීවිතේ
සමහර අයනුවන් ඔන්න ඔය දුර්වලතාවය හදාගන්න නැති හින්දා එක තැනක ඉන්නවා. ඒ කියන්නේ එකම තැන රැඳිලා ඉන්නවා මැරෙනකම්ම. යමක් කරන්න ඕනේ කියලා කැමැත්ත තියෙනවා. කැමැත්ත තිබ්බට ඒක රැකගන්න නැති හින්දා මොකද වෙන්නේ? ඒක කරන්න නැතුව කල් දදා කම්මැලිකම හින්දා හරි වෙනත් දෙයක් හින්දා හරි මේ කැමැත්ත හරියට පාවිච්චි කරගන්න බැරුව ජීවිත කාලෙම වැඩ කල් දදා එකම තැන රැඳෙනවා. ඉදිරියට යාමක් නැහැ. එහෙමයි. අපේ හඳුනන්නේ මේ දැන් කැමැත්ත අපි මේ විදිහට හදාගත්තට පස්සේ අපි අකණ්ඩව මේක පවත්වාගෙන යන කම්මැලිකම හෝ අපේ තියෙන අනිත් කාරණාත් එක්ක අපි හේතු හොයාගත්තට පස්සේ අපි ඒක පවත්වාගෙන උත්සාහ කරනවා. අපි දැන් ඔබ වහන්සේගේ දේශනාව තුළ මට මතකයි විශේෂයෙන් පෞද්ගලික සතිය ඔබ වහන්සේගේ සූත්‍ර දේශනාවත් එක්ක ඔබ වහන්සේ පැහැදිලි කරනවා අපේ බෝසතාණන් වහන්සේ අකණ්ඩ කැමැත්තෙන් වැඩ කටයුතු කළ නිසායි මේ මිනිසත් ආත්මික ලබන්න පුළුවන් උතුම් වූ සපත සහ උතුම් වූ ඥානය නිර්වාණ සම්පත්තිය ලබා ගත්ත කියලා අපි හඳුනන මේ අකණ්ඩ කැමැත්ත පවත්වාගෙන යාම සහ එතනින් එහාට අපිත් අපේ ජීවිතේ මෙතනින් ගන්න ඕනේ කාරණා ඔබ වහන්සේට පැහැදිලි කරන්න ඇති අපි හඳුනන්නේ. ඔව් ඒ කියන්නේ මේ කැමැත්ත අකණ්ඩව පවත්වාගෙන යා යුතුමයි. මොකද මේ ඒක අර ඔබතුමා මතක් කරා වගේ දැන් ඉලක්කනේ මේ ජීවිතවල තියෙන ඇත්තටම ලෞකිකත්වයේ ගත්තොත් එහෙනම් මේක නිකන් පොඩි තරගයක්. ඉතින් ඒ ලෞකිකත්වය කියන්නේ ජීවත් වෙන්න දඟලන ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයිනේ. ජීවිතයේ සුව පහසුවෙන් ගෙනියන්න තියෙන එක දේවල් ඒක රාශී කර ගැනීම විතරයි ලෞකිකත්වය තුළ තියෙන්නේ. ඒක ඉතින් සාර්ථක ජයග්‍රහණයක් නෙවෙයි. ඒ තුළ ලබා ගන්න ජයග්‍රහණ. නමුත් ඒකත් ඕනේ. ඒකත් ඕනේ. ඒක තනිකරම තරගයක් වගේ. හරියට නිකන් ධාවන තරගයක් වගේ. එතකොට මේකෙදි ජයග්‍රහණය කරන්න එක එක්කෙනා අපි හිතමු කලන්තේ දාලා වැටෙනකන් දුවන්න කියනවා කට්ටියට කියලා. හැමෝම එක තැනකදී වැටෙන්නේ. ඒ කෙනාගේ ශක්තියින් වර්ධනය කරගෙන තියෙන ආකාරයට තමයි ඒ කෙනා යන දුර තීරණය වෙන්නේ. මේ ලෝකෙම ගත්තොත් සමස්තයක් විදිහට ඔක්කොම මිනිස්සු ටික ගත්තොත් මව කුසෙන් ඉපදිලා එතන ඉඳලා එක එක්කෙනාගේ අපි නිකන් අර ප්‍රස්ථාරයක් වගේ යනදොත් එක එක්කෙනාගේ දියුණුව මේ විදිහට. එක එක්කෙනා නැවතිලා ඉන්නවා එක එක තැන්වල. එතනින් එහාට යා ගන්න බැරුව. ඉතින් ඒ යන්න බැරි තමන්ගේ තියෙන දුර්වලතාවයන් හින්දා මේ ඒවා තේරුම් අරගෙන හදාගන්න නැති හින්දා. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ කියන්නේ ඒකේ ඉහළම කෙනෙකුට ලං වෙන්න බැරි ඉහළකට ගිය කෙනෙක්. ඒකෙදී ඒ අරමුණට ගත කරපු කාලය ගත්තොත් නුවන් සහ කැපකිරීම ගත්තොත් එක මාත්‍රයක්වත් අඩුවක් නැතුව වෙන්න එක තැනකදීවත් අඩුවක් නැතුව වෙන්න එක දිගට උත්සාහ කරපු අමාරුම ඉලක්කයට ගිය කෙනෙක්ින්ද ඒ ආදර්ශය අපි ගත යුතුව තියෙනවා. ඉතින් එතනදී මහා බෝසත්වයන් වහන්සේ සඳහන් කරනවා මේ සූත්‍රය විභංග සූත්‍රයේදී අපි බදාදා දවසේ සාකච්ඡා කරේ මේ යථා පූර්වේ තථා පච්චා යථා පච්චා තථා පූර්වේ මේ විදිහට ඒ දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්න ඕන කියලා කැමැත්ත ඇති වුණා. ඒ ඇති වෙච්ච කැමැත්ත රැකගත්ත විදිහ. පෙර යම්සේද පසුවත් ඒ විදිහටම තියෙන විදිහට. උදේ යම්සේද දවාලෙත් ඒ විදිහටම තියෙන විදිහට. දවාලේ යම්සේද රාත්‍රියේත් ඒ විදිහටම තියෙන විදිහට. මේක රැකගත්තා කියන එක පැහැදිලිවම සඳහන් කරනවා. හරිද? පැහැදිලිවම සඳහන් කරනවා මේක රැකගත්තා කියලා. ඉතින් මේ ආදර්ශය අපේ ජීවිතයට අපි ගන්න ඕන. අපිට අපේ මේ හිත ගැන ඇත්තටම නුවන් අපි මේක මේ විශ්ලේෂණය කරගන්න. අපි මේක ඇනලයිස් කරගන්න ඕන. අපේ තත්ත්වය මොකද්ද? අපිට ඇයි මේ එක එක්කෙනා මග නවතින්නේ? හැමෝම ජීවිතේ යන දුරක් තියෙනවා. සමහර අයට ජීවිතේ තව කාලය තිබ්බනම් ඒ කට්ටිය යන දුර කොච්චරද කියලා කියන්න බෑ. ඒ කියන්නේ සමහර කට්ටිය කල්පනා කරන දවස් මීටරිය දිග වුණා නම් අනේ මට තව කාලය තිබ්බනම් මේක සමහර කට්ටියට මේ කාලය යන්නේ අප කරන්න දෙයක් නැහැ. මේ හිර වෙච්ච හිරවිල්ල මේ කියන්නේ නේද? ඒක හින්දා තමන්ගේ ජීවිතේ ඔක්කොටම හේතුව තියෙන්නේ යහපත් අරමුණකට තියෙන කැමැත්තක අඩුව සහ ඒ කැමැත්ත ආරක්ෂා නොකර ගැනීම. ජීවිතයේ තමන් ආපස්සට අදින බලවේග මොනවද කියලා තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයෙන් ඒවා අහිං කර දාන්න කටයුතු කරොත් මම මෙහෙම විතරක් කියන්නම් තමන්ගෙන් වටේ මහා බරපතල පවුරක් තියෙනවා. ආවරණය වෙච්ච බැම්මක් තියෙනවා. ඒක පොඩ්ඩක් කඩලා දැම්මොත් යන්න පුළුවන් උපරිම දුර. අන්න ඒක කඩා දාගන්න එක තමයි අමාරු කට්ටියට. ඒකින්ද එක තැන ඉන්නවා. ඒ පවුර කඩන්න නම්
කැමැත්ත ඇති කරගත යුතුමයි. කැමැත්ත තිබෙනවා නම් ඒ පවුරු බිඳ දාමන්නට පුළුවන්. අපිට ජීවිතය ජය ගන්නට ජීවිතය අරමුණු වෙනුවෙන් හඹා යන්නට පුළුවන්කම් දෙනවා. අපේ හැමදෙරේ ඔබ වහන්සේ පැහැදිලි කරපු තැන්වලදී මේ කම්මැලිකම ගැන කතා කළා. සහ අපි විටක මේ කැමැත්ත අතහැරලා දාන දේ ගැන කතා කළා. මෙවැනි දේවල් වලට විසඳුම් තියෙනවද අපේ හැමදෙරේ? අපේ කම්මැලිකමට අපිට තියෙන විසඳුම් මොකක්ද? නැත්නම් අපිට බාහිරින් එන බලපෑම් හින්දා සමහරවිට අපි පිය කැමැත්ත අතහැරලා දානවා. අපි යන්න කැමතියි නමුත් බාහිරින් අපිට බලපෑමක් තියෙනවා. මෙවැනි ප්‍රශ්න වලට මොනවද අපි හැමදෙරේ තියෙන විසඳුම්? ඒවත් ඉතින් තමන්ට සාපේක්ෂව හොයාගන්න ඕන දේවල්. ඇත්තටම කැමැත්ත කියන එක නැති වෙනවා කිව්ව කම්මැලිකම, බාහිරට විසිරීම වගේ දේවල් කාරණා 4ක් සඳහන් කරලා තියෙනවා ධර්මයේ. ඒකත් අපි සූත්‍ර ධර්මයේදී විස්තර කරා. පළවෙනි එක තමයි මේ කැමැත්ත යනවා නොසන්සුන්කමට. දැන් බලන්නකෝ විභාගයකට හරියට පාඩම් කරන්න නෑ ළමයි. ඉන්නෝ හේ ඉන්නෝ. විශේෂයෙන් අපේ දුවලට තමයි යෝක වෙන්නේ. මාස 2ක් තියෙන කියලා ඔන්න එක පාටම එක දවසක දැනෙනවා. දැනුණාම මොකද වෙන්නේ? ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා පැත්තට කොහොම හරි මේක දිනන්න ඕන. දැන් බැරි වෙලාවකත් අපේ මම ෆේල් වුණොත් අපේ අම්මලාට මොකද වෙන්නේ? මට වෙන්නේ මොකක්ද? රටේ නැති ඔක්කොම දැන් තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ කැමැත්ත උපරිම වැඩි වෙනවා. වැඩි වෙච්ච එක මොකක්ද වෙන්නේ? නොසන්සුන්කම. ඒ නොසන්සුන්කම ආවට පස්සේ එයාට පාඩම් කරන්නත් බෑ. අත්දැකලා තියෙන තරම් මතක හිටින්නෙත් නෑ. සමහර අයට ඕක වෙනවා හොඳට පාඩම් කරගෙන ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම ඕක වෙනවා. ඔබතුමා අත්දැකලා ඇති සමහර අය ඉන්නවා නිකන් අපි ඉතින් කොහොමත් ඔය විභාග වලට එහෙම ගියාම නිකන් හොරෙන් අනුන්ගේ උත්තර දිහා බලන්නේ නෙවෙයි. අනිත් අය දිහා නිකන් බලනවානේ පොඩ්ඩක්. සමහර අය අපි දකින්න වෙලාවකට ප්‍රශ්න පත්‍රය අතර ගත්ත ගමන් අපි මේක කියවනවා අන්න අර කොළ 2ක් විතර ලියලා. ලියපු එක මොකද්ද වෙන්නේ? නමුත් ලියලා ඉවරයි. බය හිතෙනවා. නේද? ඒ ලියන්නේ නොසන්සුන්කමට. හරිද? ඉතින් සමහර අයට වෙන්නේ මොකද්ද? මේ අඩුම ගානේ ගෙදර ඇවිල්ලා කියනවා අයියෝ මම මේ අපු ලේසිම ප්‍රශ්න තිබ්බ දැක්කේවත් නැහැ. ඇයි නොසන්සුන්කම? ලියා ගන්න බෑ. ඒ වගේ මේ නොසන්සුන්කම ඇති වුණොත් සමතුලිත වෙන්නේ නැතුව ඒකෙදි කැමැත්ත හානිකර තත්ත්වයකට යනවා. ඊළඟට තව එකක් තියෙනවා කුසීතකමට යනවා කියලා. කුසීතකමට යනවා කියලා කියන්නේ කැමැත්ත තියෙනවා. ඒ තියෙන කැමැත්ත දැන් අර කියන්නේ මේ තව චුට්ටකින් කණ්ඩ ඕනනේ. කාලම ඉමු. වැඩක් කරන්න ගියා. කාලය ඉවරනට පස්සේ කෑවා විතරනේ. ඊට හෙට ගමනක් යන්න තියෙනවනේ. හෙට යන්න තියෙනවනේ. අද කරන්නේ. ගිහිල්ලා ආවට පස්සේ අය පැහැදිලිව මේ ටික තමයි වෙන්නේ. ගිහිල්ලා ආවට පස්සේ ගිහිල්ලා ආවින්ද අමාරුයි. වෙන වැඩක් තියෙනවනේ. හෙට වැඩක් තියෙනවනේ. ඒකින්ද අද බෑ. ඒක තමයි කියන්නේ කුසිතකමට යන එක කියලා. ඊළඟට මේ මොකක්ද ඒ වැඩේ කරලා ඉවරනට පස්සේ මේ අහවල් වැඩේ කරන්නේ ඒකින්ද අද මේක කරන්න බෑ. ඊළඟට අසනීප ගතියක් තියෙනවා කියලා බෑ කියනවා. අසනීප වෙලා ඇත්තටම අසනීප වෙලා හොඳ වුණොත් අසනීප වෙලා හොඳ වුණා විතරයි බෑ කියනවා. ඔය 8ක් කිව්වා දැන්. ඔය 8ට කියනවා කුසීත වස්තු කියලා. ඒතර මේ කැමැත්ත අර කුසීතකමේ දිය වෙලා යනවා. ඒක තව එකක්. ඊළඟට අනිත් එක තමයි තීන මිද්දේ කියලා කියන්නේ අර නිදි බර ගතිය, නිින්ද, අලසකම, ඒ වගේ තියෙන අර ඔළුව බර ගතිය තියෙන්නේ. ඉඳගත්තුත් නැගිටින්න බැරි ගතිය. අර කැමැත්ත තියෙනවා ඇතුලේ. ඒ වුණාට ඒ කැමැත්තට අර මේවා කඩන්න බෑ. මේවා බැමි. අපි මේ කියන ඒවා මේ බැමි. හරිද? මේ බැමි වලට හරියට නිකන් දැන් මාව මේ පුටුවට තියලා හිර කරලා බැඳලා වගේ. දැන් මට පුටුවේ නැගිටින්න ඕනේ. නැගිට ගන්න බෑ. ඉතින් ඔය කතාවට මෙහෙම වෙලා ඉන්නවා. හරියට මේ බැමි වලින් බැඳිලා. හුඟා කට්ටියට තමන් කර කර ඉන්න වැඩෙන් ඊළඟ වැඩේට යන්න බෑ. ඉතින් අන්න එහෙම තීන මිද්දේ කියලා කෙනෙක්. ඒ කියන්නේ සමහර අයට මම අපේ දරුවන්ට කියනකොට කියනවා ඔය තමන්ගේ කියන කැමැත්ත අඩු වුනහම වැඩවලට පාඩම් කරන කෙනා වුණත් ඔළුව බරයි. ඒ ඇත්තටම අකමැති වැඩ කරනකොට ඔළුව බරයි. ඉතින් මුක්කු තියන්න ඕන. දෙපැත්තෙන්ම මුක්කු තියන්න ඕන. ඔළුවටත් තියෙන වෙලාවකට. හරි නැත්නම් ඉඳ ගන්නකොට කෙලින් ඉඳ ගන්න. ඉඳ ගන්නේ කොහොමද අර හාන්සි පුටුවේ වගේ දැන් පාඩම් කරන ළමයි මම දැකලා තියෙනවා මේසෙ ළඟට පුටුව අරගෙන පුටුව පොඩ්ඩක් ඈත් කරලා මේ බුදි වගේ පන්තියේ ඉන්නෙත් එහෙම සමහර අය. හරිද? ඉතින් මේ මම ඔකට කියන්නේ නුවන් මේ මිනිස්සුන් නිර්මාණය වෙලා තියෙන කෙලින් ඉන්න. එහෙනම් හුඟා තිරසන් සත්තු ඉන්නේ හරහට. නේද?
බල්ලගේ ශරීරය තියෙන හරහට හරකගේ ශරීරය තියෙන හරහට කොටියගේ සිංහයාගේ ඔක්කගේම ඇ මිනිස්සු ඉන්න තියෙන කෙලින් හැබැයි කෙලින් ඉන්න තියෙන මිනිස් හුඟක් අය ඉන්ඩ වැඩියෙන් කැමති හරහට නං ඒ මානසිකත්වය ප්‍රශ්නයක් ඒක තියහෙද ඔන්න තීන මිද්දය හොඳට හඳුනගන්න අපි තීන මිද්දය ගැන කම්මැලිකම කුසීතකම ගැන සම්පූර්ණ සතියක් ගත කරනවා ඉස්සරහට හරි ඒ අත්‍යවශ්‍යයි මොකද මේ සතිය ඇත්තරම අපි පාවිච්චි කරන්න ඕන තමන්ගේ ඒ අදාලයි කතා කරන දෙවල්ලට අදාළව තියෙන අඩුපාඩු හදාගන්න මේ සතිය මේ සතිය එක ධර්මය සාකච්ඡා කරනවා කියලා මේ ඒකත් එක්ක ඔහේ ඉන්ඩ හොඳ නෑ ඒ මේ වෙලා මේ සතිය පාවිච්චි කරන්න පුළන් කට්ටියට එතකොට අන්තිම එක තමයි විසිරෙන කැමැත්ත ඒන්නේ වෙනත් දේවල්ලට තියෙන කැමැත්තට හිත යනවා දැන් මහාචාරයකවරෙක් වෙන්ඩ ඕනි කියලා හිටියක ළමය කෙටිය මෙ ඉතින් ඇත්තටම සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම සමත් වනා ඉතා ඉහලින් ය පොඩිකාරන කියට මම විද්‍යාඥයෙක් වෙන්ඩ ඕනි කියලා දැම් මෙයාට කැම්පස් එකට ගිය හින්ද කැම්පස් එකේදී බොහොම අපූරු මේ ගතිගුණ තියෙන හොඳ ගෑන්ලම කම්බෙන නමු දැන්යා කතා කරන්නම ගදන්නද ඒකෙන් පස්සේ පොඩි පොඩිතින්ව ප්‍රශ්නයම ආපාම මට මහාචාරවරයෙක් වෙනට වඩා මහාචාරවරයෙක් වෙන්ඩත් ඕන හැබ මෙයා නැතු මහාචාරවරයෙක් කළ මට වැඩන්න අන්න අරමුණ ඇත්තට අපි අන මේ ප්‍රධාන අරමුණේ යද්දී ඒ තැන්තැන්වලදි හම්බෙන සමහර දේවල් වලට අර ප්‍රධාන අරමුණට වඩා කැමැත්ත වැඩියන වැඩිවෙච්ච ගමන් වෙන්නේ දැන්යට බැරිලත් මෙයාව ලබාගණ්ඩ බැරි තත්ත්වයක් ආවොත් මහාචාරකම් පැත්තක තියලා ය මේ පැත්තර දුවන ඒ වගේ ඕන තරම් තියෙනවද නැද්ද සමාජයේ ඒ හැම දෙයක්ම අර උපරිම දියුණුවට යන්ඩ තියෙන අවස්ථා මගහරිනවා ඒ අවස්ථා කඩාගෙන යන්ඩ පුළන් ඇතමයි ලෝක උපරිම දියුණුවට යන්න මේ කාරණා කොතරම් නම් ප්‍රායෝගිකද ඔබේ ජීවිතය ඔබට මේ කාරණ අත්විඳ ඇතේ ඔබ අත්දැකීමෙන් සහ ඔබ ඔබේ සමාජයෙන් මේ කාරණා දැකලා ඇති මේ හැමදේම අපේ ජීවිතයට එකතු කරගත යුතුයි සහ මේ දේවල් හරියට අවබෝධ කරගත්තොතින් අපිට අපේ අරමුණු ජය ගන්න පුළුවන් වෙයි. අපි හැමෝටම අපි ඉන්නේ ඉරිදා දවසේ ඊයේ දවසේ සෙනසුරාදා දවසේ ඔබ වහන්සේගේ දේශනාව විශේෂයෙන්ම අපේ දරු පරම්පරාව වෙනුවෙන් වුණා. එහිදී ඔබ වහන්සේ විශේෂයෙන් මේ කැමැත්ත ඇති කර ගැනීම මත්ද්‍රව්‍යත් එක්ක කතා කළා. අපේ හැමෝටම මත්ද්‍රව්‍යෙන් අත මිදෙන්නට අපි කොහොමද කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ. ඔබ වහන්සේ බොහොම අපූර්ව උපහැරණයක් භාවිතා කරන මේ තමන්ගේ දෙමාපියන්ට ඇසුනොතින් තමන්ගේ දරුවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණා කියලා ඊට වඩා හොඳයි රත්තුණු යකඩ කූරු දෙකක් කන් දෙකට ගහනවා වගේ කියලා. අපි හඳුනන්නේ මේ තරම්ම බරපතල කාරණයක්. මේ කාරණේත් එක්කම මේ මත්ද්‍රව්‍යෙන් අත මිදෙන්න අපි කැමැත්ත ඇති කරගන්න ඕනේ කොහොමද අපි හඳුනන වහන්සේට පැහැදිලි කිරීමක් ඇති. ඔව් ඒක තමයි ඕනම දෙයකට කැමැත්ත ඇති කරගන්නේ ඒකට ඒ සිද්ධිය සිද්ධ වුණොත් ඇතිවෙන ආනිසංස. මද්‍රවයෙන් අතමිදීම කියන සිද්ධියක්. ඒ මද්‍රවයෙන් අතමිදීම කියන සිද්ධිය ළමයි තුළ ඇතිවුණොත් ඒක කොච්චර ආනිසංසයක් තියෙනවාද. බැරිවෙලාකත් මේ සිද්ධිය සිද්ධ වෙනවා කියන්නේ අර මද්‍රවයෙන් අතමිදීම කියන සිද්ධිය සිද්ධ වෙන්න. ඒක එතකොට ආදීනවයන්. ඒ ආදීනවයන් මෙනෙහි කරද්දී ඔය මොනවා කිව්වත් අපි කොච්චර සමහරලාට දෙමාපියොත් එක්ක අකමැත්තෙන් තරහෙන් ඉන්න අවස්ථාවක් තියෙනවනේ සමහරලාට ඒවා බොහොම දෙමාපියොත් දරුවොත් එක්ක පොඩ්ඩක් අමනාපකම් ඇති කරගත්ත අවස්ථා තිබ්බට ඒවා වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. වැඩි කල් පවතින්නේ නැහැ. ඒ මොකද ඒවා ටිකක් බරපතල මේ සංවේදීකම වැඩි දේවල්. මොකද ජීවිතේ වැඩිපුරම මේ අතපය හතර හදලා දෙන්න පුංචි කාලේ අසරණ වෙලා ඉපදුනහම අදාළ තැනට තමන්ගේ ජීවිතය සකස් කරලා දෙන්න සියලු දේ කරන්න දෙමාපියෝ. ඉතින් වැඩිපුර කාලයක් එයාලත් එක්ක ගත කරපු හින්දා එයාලව අමතක කරගන්න බැරුව යනවා. මෙන්න මේ සිද්ධියම ඇති නුවන් ළමයින්ට පළවෙනියෙන්ම කැමැත්ත ඇති කරවන්න අපි අත්තර මද්‍රව්‍ය ගැන කතා කරොත් එහෙම මෙතන කොටස් 4ක් නැත්නම් අපි මූලික වශයෙන් කොටස් 3ක් කියලා ගමුකෝ. කවදාකවත් මේ මද්‍රව්‍ය අත්විඳින්න සූදානම් වෙලා නැති සූදානම් නොවුන පිරිස් ඉන්නවා. ඊළඟට මේ මද්‍රව්‍ය භාවිතා කරලා සුරාව හරි භාවිතා කරලා දෙපැත්තටම යන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. එකක් ආපහු මේක අතහරින්න පුළුවන් අනිත් එක ස්ථීර අබ්බැහියකට ගිහිලා තියෙනවා. හරි. එතකොට ඒ අතරමැදි කණ්ඩායම ඊළඟට අබ්බැහි වෙච්ච කණ්ඩායම. තාම මේක භාවිතා නොකරලා තියෙන කට්ටිය, අතරමැදි කට්ටිය සහ අබ්බැහි වෙච්ච කට්ටිය කියලා කියමුකෝ. මේකෙන් පහසුවෙන්ම වළක්වන්න පුළුවන් කාවද? නොවිච්ච කට්ටිය. එතකොට ඒ නොවිච්ච අපේ දරුවන්ට මද්‍රව්‍ය කියලා කියන්නේ ඉතාම බරපතලම
ඉතාමත්ම භයානක දෙයක් විදිහට ඒකෙන් අතමිදීමේ තද්ද බල කැමැත්තක් ඇති කරවන්ඩ ඕනේ. මේ අපි මේ කතා කරපු මේ සතියම කතා කරපු දේවල් වල තියෙන ඒ මූල ධර්ම සිද්ධාන්තනේවා මේ අපි කැමැත්ත ඇතිවෙන්න ඇතුව සිද්ධියක් වෙන්නෑ කියනේවා ඔක්කෝම මානසික සිද්ධාන්ත. ඒ සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිතා කරන්න සමාජ ප්‍රශ්න විසඳන්න. සමාජයේ ප්‍රශ්න උඩුදුවන්නේ ඒ සිද්ධාන්ත භාවිතා නොකිරීමෙන්. අපි කියන්නේ ජන විඥානය හඳුන ගන්න ඕන කියලා දේශපාලඥයෝ ළඟ හරියට තියෙන කතාවක් තමයි විඥානය හඳුන ගන්න ඕන කියලා. ඒ මිනිසුන්ගේ විඥානයවත් හඳුනගෙන නැහැ. හරිද? ඉතින් ඒක හින්දා තමන්ව තේරුම් අරගෙන තමන්ගේ තුලින් අනුන්ව තේරුම් ගැනීම තමයි කරන්න ඕන. ඒතර ඕනම සිද්ධියක් සිද්ධ වෙන්න ඕන කරන මානසිකත්වය වර්ධනය කරන්න කැමැත්ත උපදවන්න ක්‍රම තියෙනවා. ඒ වගේ ක්‍රම අපේ දරුවන්ට භාවිතා කරලා දරුවන්ගේ මේ ධර්මය තුලින් හැදෙන්නේ ස්වයං වාරණයක්. නැත්නම් ස්වයං පාලනයක් තමන් තුළ. එතකොට ආයේ කවුරුත් පස්සෙන් පන්නන්න ඕනේ. මට හොඳටම පැහැදිලි නම් මගේ දරුවා තුළ මත්ද්‍රව්‍ය ගැන හිතන්නවත් සිතුවිල්ලක් මං ඉතුරු කරේ නැහැ. ඒකට අවශ්‍ය කරන පදනම මම හැදුවා කියලා. ඒක මේ රජයකට විතරක් නෙවෙයි ගුරුවරුන්ට විතරක් නෙවෙයි කියලා ඔක්කො වගකීමක් ආර තියෙන්නේ. දෙමාපියන්ට. දෙමාපියෝ ඒක හදලා තියන්න ඕනේ. හරිද? හදලා තියන්න ඕනේ. ඉතින් මේ අන්න ඒ වගේ මානසික තත්ත්වයක් සකස් කිරීමට තියෙන පහසුම ක්‍රමයක් තමයි ඔය මම කිව්ව කාරණාව. එකක් පළවෙනි එක මම කියන්න තව කතා කරමු අපි මේ ගැන. දෙමව්පියන්ගේ ඇතිවෙන දුක්ඛන්දරාව ඒ කට්ටියව පිච්චෙන හැටි. ඒ කට්ටිය දැවෙන හැටි. මොකද පුංචි කාලේ ඉඳන් කිසිම අම්මා කෙනෙක් කිසිම තාත්තා කෙනෙක් මගේ දරුවා පිස්සෙක් වෙනවා දකින්න කැමති නැහැ. නේද? තනිකරම විකෘති මානසිකත්වයක් ඇති වෙනවා දකින්න කැමති නැහැ. මේ ලෝකේ ඉඳගෙන ලෝකයෙන් අයින් වෙච්ච ඒ කියන්නේ මේ ලෝකයේ මේ මහ පොළොවේ කියන යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච වෙනත් කොහෙද ලෝකෙක අතරමං වෙලා නිකන් ඔහේ වැනි ඉන්න කෙනෙක් වෙනවා දකින්න කැමති නැහැ. ඉතින් ඒකින්ද දෙමව්පියන්ට ඇති වෙන ගින්න එවැනි තත්වයන් ආරංචි වෙන දෙමව්පියන්ට ඇතුළාන්තයෙන් ඇති වෙන ගින්න කනට රත් වෙච්ච යකඩ කූරු දෙකක් අයින් දැන් දෙමව්පියන්ගෙන් ඇහුවොත් මොකද කියන්නේ? දරුවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කර වෙච්ච කෙනෙක් බවට පත් කරන්නද නැත්නම් කනට යකඩ කූරකින් අයින්නද? රත් වෙච්ච යකඩ කූරකින් කනට අයින්නද? ඒක නවත්තන්න නම් දරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කරන්න ඕන කියලා. දෙමාපියෝ තෝරගන්නේ කවුද? යකඩ. මේක හොඳයි. ඒක මම කිව්වා ඒක සැපයි කියලා. මොකද නැත්තම් හැම වෙලේම ගිනිහන් වෙච්ච තත්වයකින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒවා ළමයින්ට සංවේදීව ඒ හිත්වලට කාවද්දන දේශනාවලින් විතරක් බෑ. මේවට වීඩියෝ දර්ශන ඕනේ. මේවට තවත් නොයෙකුත් ආකාරයේ උපක්‍රම වන ළමයි භාවිතා කරන මෙවලන් තියෙන ළමයින්ට ඇතුළට යන්න පුළුවන් ක්‍රමවේද තියෙන ඒ කට්ටියගේ මානසිකත්වයට කිට්ටු කරන්න පුළුවන් ක්‍රමවේද. ඒවා හරි අපූර්වට වෙලඳ දැන්වීම එහෙම නිර්මාණය කරන ආයතන අපූර්ව නිර්මාණය කරන ළමයාගේ මානසිකත්වයට රිංගන ක්‍රමවේද. ඒ වගේ ක්‍රමවේද භාවිතා කරලා දෙමව්පියන්ට ලැබෙන දුක ළමයින්ට පුළුවන් නම් කාවද්දන්න එතනදී ඒ කැමැත්ත ඇති වෙනවා. අපි හඳුනන දැන් මේ කැමැත්ත කියන කාරණේ සහ ඔබ වහන්සේගේ අවසන් පැහැදිලි කිරීමත් එක්ක කැමැත්ත කියන කාරණේ අපි හඳුනන යහපත් දෙයට වගේම අයහපත් දෙයටත් ඇති වෙනවනේ අපි හඳුනන දැන් කෙනෙක්ට බහුතරව අපේ සමාජය අපි දකින්නේ අපිව අයහපත් දෙයට යොමු කරන්න ඒ වෙනුවෙන් කැමැත්ත ඇති කිරීම. මත්ද්‍රව්‍ය උදාහරණයක් ගත්තොත් අපි හඳුනන මත්ද්‍රව්‍ය තුලත් එයට කැමැත්තක් අපි තුල ඇති කරනවා. සමාජය අපිව මේ කැමැත්ත කියන කාරණේම අයහපතට යොමු කරනව නේද අපි හඳුනන්නේ. ඔව් ඒක ධර්මයේ සඳහන් වෙන දෙයක්. ඡන්දය කියලා කියන්නේ ඒක අභිධර්මයේ සඳහන් වෙන ආකාරයකට ගත්තොත් ප්‍රකීර්ණක චෛතසිකයක්. ප්‍රකීර්ණ චෛතසිකයක් කියලා කියන්නේ කපටි යාළුවෙක් වගේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් තියෙනවා. කපටි යාළුවාගේ ස්වභාවය තමයි දැන් මට කපටි යාළුවෙක් ඉන්නවා කියනකොට එයාට ඕන මගෙත් එක්ක හොඳින් ඉන්න හැම වෙලේම. එයා කොහොමද ජීවිතේ ජීවත් කරවන්නේ? මම කැමති දෙයටත් කැමති වෙනවා අකමැති දෙයටත් කැමති වෙනවා. එතකොට මම ක්‍රියාත්මක කරන්න හදන හොඳ දෙයටත් එයා කැමතියි. මම බැරිලා නරක දේ ක්‍රියාත්මක කරන්න දුවොත් ඒකටත් කැමතියි. දෙකටම උදව් කරනවා. ඒ මොකද මගේ හිත දිනා ගැනීම විතරයි යාගේ තියෙන එකම අවශ්‍යතාවය. අන්න ඒ වගේ තමයි මේ කැමැත්ත කියන ওই ප්‍රකීර්ණක චෛතසික ගණයට වැටෙන ඔක්කොම ටික අන්න ඒ වගේ. යහපත් පැත්තට ගියොත් ඒ පැත්තට අයහපත් පැත්තට ගියොත් දැන් කුසල ඡන්දය අකුසල ඡන්දය කියලා දෙකක් අහලා තියෙනවනේ. ඒ වගේ
අපේ අර දැඟර කිවර කාමච්චන්ද දැඟර අපි අන්තිමට කිවර කාරණය කැමැත්ත විසිරලා යනවා කියලා අන්න ඒ තියෙන ඒව තමයි ඔය. ඉතින් මේ සමාජයේ පැහැදිලිවම අපිට අයහපත්දයට කැමැත්ත ඇති කරවන්ඩ සමාජය විසින් පොළඹවන ගතිය වැඩි. යහපත්දයට කැමැත් ඇති කරනට වැඩි අයහපත්දයට කැමැත් ඇති කරවන්න පොළඹන වැඩි. ඒකද තමයි අපට කල්්‍යයාන මිත්‍රවාදී ඕන වෙන්නේ ඒ අය හැම්බිලීම කරන්නේ අපි යහපත්දයට කැමැත් ඇති කරවන්න කටයුතු කරන එක. ඔන්න ඔතනති බේරෙන්ඩ ඕන ඇත්තටම නුවනින් දැනගණ්ඩ ඕනෑ මගේ හිත බැරි වෙලාවක්වත් නුවන් මේ හිත ගැන ගවේශණය කරන්න නැතුව යම් කිසි ආකාරයකට අපි ඔහේ ජීවත් වුණො ඔහේ ගිල නවදීද කියන්න බෑ. හරිද අපි ගැන විමසිලිමත්ව ඉන්නේ නැතුව අපි ඔහේ ජීවත් වනොත් අපිට කොහේ අන්ඩ වෙද කියලා කියන්න කොහොමත්ම බෑ. ඒක හින්දා බොහෝම ප්‍රවේශමෙන් අපි දැන ගණ්ඩුවනෑ මට අවශ්‍ය තැනට මේ හිත නිර්මාණය කරගන්න. ඊළඟට අර බාහිර දෙවල්ලට යන්ඩ දෙන්නේ නැතුව අරහෙන් පුදුම ඇදිල්ලක් අදින්නේ. පුදුම ඇදිල්ලක් අදින්නේ. අන්න ඒ පුදුමාකාර ඇදිල්ල අභිබවා අපේ අරමුණුවලට යන්ඩ තමන්ගේ හිත ගවේශණය කරලා ඒ සඳහා ඕන කටයුතු සම්පාධනය කර ගණ්ඩු නැත්තන් ඔය කියන සමාජය විසින් අනිවාරයෙන්ම ළමයෙක්ව තරුණයෙක්ව විතරක් නෙවෙයි වැඩිහිටි තරුණයෙක්ව විතරක් නෙවෙයි වැඩිහිටියෙක්ව කියන ඔය කාණ්ඩ හතරෙම ඉන්න ඕනම කෙනෙක් ඕනම් වෙලාක පාපයට දදාන්න පුළුවන්. මේ කාරණාව ඉතාම බරපතල කාරණාවක්. මේ කැමැත්ත කෙන කාරණය යහපතට සහ යහපතට භාවිතා කරන ආකාරය මේ සමාජ අපි දකිනවා. අපේ හාමුදුරුවෝ අපිට පැහැදිලි කරනවා අපේ ජීවිතය සාර්ථක කරගන්නට ජීවිතය යහපත් කරගන්නට අපි කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ කොහොමද කියලා. ඒ වගේම සමාජයේ අතිබහුතරයක් දෙනා අපේ කැමැත්ත භාවිතා කරනවා අපිව අයහපතට ගෙනියන්න. මේ කාරණා බොහොම මැනවින් අවබෝධ කර ගැනීම සහ නිවැරදි මඟ ගැනීම ඔබේ මගේ වගකීම. අපේ හාමුදුරනේ සමාජයේ විවිධාකාර පැලැන්තීන් තියෙනවා, විවිධාකාර ස්තරයන් තියෙනවා, විවිධාකාර භූමිකා නියෝජනය කරන පිරිස ඉන්නවා. ඔවුන්ට තියෙන වගකීම මොකද්ද අපේ හාමුදුරනේ? අපේ අනාගත පරම්පරාවේ කැමැත්ත ඇති කිරීම වෙනුවෙන් යහපත් දේ වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ කියන විවිධාකාර ශ්‍රේෂ්ඨවල පිරිසට අපේ හාමුදුරන් වහන්සේලාට ගුරුවරුන්ට එතනින් එහා ගියාට පස්සේ අපේ හාමුදුරනේ අපේ රටේ පාලකින්ට මේ හැමදෙනාටම වගකීමක් තියෙනව නේද අපේ හාමුදුරනේ? ඔවුන් මොකද්ද කරන්න ඕනේ? ඇත්තටම මේ මම හිතන්නේ ඉස්සෙල්ලාම ඔවුන් තුල කැමැත්ත ඇති කරවන්න ඕනේ. මේ තේරුම් කරවන්න අපිට ඇත්තටම අපේ අවධානය යොමු කරන්න නැති පැත්තක් තියෙනවනුවන් ඒක පේන්ඩ තියෙන දෙයක් හොඳටම. අද අපේ රටේ වර්තමාන තත්ත්වය ගණ්ඩකු. හරිද දැන් ගමක් ගණ්ඩකු. ගමක් කරගෙන ඒ ගමට අලුතෙන් කවුරට ඇතුල්ලෙනවා. ඇතුල් වුණහම එයා ඒ ගමේ ඉස්සෙල්ලාම යන්ඩ බලන්නේ නුවන තියෙන මිනිස්සුළඟට. ධනය තියෙන මිනිස්සුළඟට බලය තියෙන මිනිස්සුළඟට. හරිද ඉතාම නරක විදිහට ජීවත් වෙන දුප්පත් වෙලා ඉන්න දියුණුවක් නැති අයගෙන් ගිල උපදෙසක්වත් ගණ්ඩ යන්නේ නැහැ. ඉති ඕක තමයි මානසික තත්වය. ඕක තමයි ඇත්ත. මොකද එතන මොනවහරි දෙයක් ගණ්ඩ තියෙන එතන මොනවහරි දෙයක් තේරෙනවා කියලා තේරෙනවා. එතකොට ලෝකයේ අපි ඔක්කොම ගෙවල් කියලා හිතමුකෝ මේ රටවල් ටික ඔක්කොම අපේ ගෙදර කොහොමද? අපේ ගෙදර කාගවත් පිළිගැනීමකට ලක්වෙන මට්ටමක තියෙන ගෙදරක්ද ලෝකෙට පෙනිලා තියෙන්නේ කොහොමද මේක? අපේ රට ශ්‍රී ලංකාව කියන එක ලෝකෙට පෙනිලා තියෙන්නේ සමගියක් නැති, දියුණුවක් නැති, ධනයක් නැති, බලයක් නැති, හීන, දීන, ආත්මාර්ථකාමී, කැත අදහස් තියෙන මිනිස්සුන්ගෙන් පිරිච්ච රටක් විදිහට. ඒක තමයි ඇත්ත කතාව. මුකුත් කොරගණ්ඩ බැරි රටක් විදිහට. හැම වෙලේම අසරණ වෙච්ච තැනක් විදිහට. එහෙම අසරණ වෙන්ඩ හේතු වෙච්ච රටවල් තියෙනවා. මේ මහපොලොව අපිට හොඳටම ඇති. මේ මහපොලොව හොඳටම ඇති. මේ සඳහා ඕන කරන්නේ මිනිසුන්ට මෙන්න මේ ප්‍රශ්නය කියල දෙන එක අඩුම තරමේ. හරි එතකොට කැමැත්ත ඇති වෙනවා. දැම එකතු වෙලා කුට්ටි පිටිං හොරකං කරනවා. හැම්ම තැනකම බැලුවොත් අල්ලස් දූෂණ වංචා වැඩිපුර හැම තැනකම ආත්මාර්ථකාමිකම් ළඟ ඉන්න අයගේ තුළ තියෙන මේ පොඩි ප්‍රශ්න හින්දා ඇති කරගන්න මේ දරුණු ප්‍රහාර හොඳ දේට මුණ දෙන්නේ නෑ. කවුරුවත් කියන දෙට නැමෙන්ට කැමති නෑ මේ මගේ කට්ටිය මෙහෙමයි කියලා රට කියන එක සමස්තයක් වසයෙන් වැටෙද්දී
තමන් සහ තමන්ගේ කණ්ඩායම් උඩට ගැනීමේ ව්‍යායාමයක් තියෙන්ට හේතුවක් තියෙනවා. හේතුව තමයි අර බාහිරින් සම්පූර්ණයෙන් මේකෙන් ගිලගණ්ඩ එන වැඩ පිළිවෙල පිළිබඳ දැනුවත්කමක් නැති සහ අපි ඉන්න මට්ටම තේරුම් අරගෙන නැතික. ඒ අපිට ලැජ්ජාවක්. මොකද මෙච්චර සම්පත්තියෙන් රටක් මෙච්චර දියුණු කරගන්න පුළුවන් සම්පත් ශ්‍රම සම්පත්තිය හොඳටම තියෙන රටක් මේක. හැබැයි මානසිකව ඒකට අවශ්‍ය කරන එක බලවේගයක් සකස් වෙන්න ඕනේ. එක තියුණු දැනකරන ඒකට ආදර්ශය නැතු බෑ. ඉහලිදම් පල්ලෙහා දක්වාම එක මරමුණක ඉන්න ඕන. තමන්ගේ පවුල්වල අය දියුණු කරවන්ඩ තමන් නිකම් මේ විකාර දේවල් අලුත් දේවල් මේ නිර්මාණය කරගෙන තවත් කාමච්චන්දය වැඩි කරලා තාවකාලික වින්දනයකට මිනිස්සුන්ව යොමු කරන එක නෙවෙයි කරන්නට ඕනේ. අපි දකිනවා මේ රටේ මේ වෙනකොට මේ නිකං මේ අමුතුම දේවල් වගේයක්. අමුතුම දේවල් වගේයක් මේ රටේ දැනට මිනිස්සුන්ට විනෝදවෙන්ට තියෙන ඕන තරම් දේවල් තියෙනවා. ඒවට අමතරසින් තව බොහෝ දේවල් අරගෙනල ඒවා පෙන්නලා ඒවට කියන්න නිකං අර සෙල්ලං ලෝකයක් පෙන්න්නනවා කියලා. ඒවා පෙන්නලා මේ තියෙන අමුවේ තියෙන බඩගින්නේ ඉඳලා තියෙන ලොකු අපහතාවයන් තියෙනවා. වැහැරිච්ච ශරීර වැහැරිච්ච මූුණු වියලිච්ච ස්වභාවයන් ඔක්කෝම තිබියදී අමුතු ආටෝපයක් ආරෝපනය කරන්න හදන රටේ ලෝකයට සාපේක්ෂව රට තියෙන තැන ගැන තේරුම් අරගෙන එක කතාවකට හැමෝගෙම තුළ මෙන්න මේ කියන ශ්‍රී ලාංකිකය විදිහට මට තියෙන අභිමානය බොහොම පල්ලෙහාට වැටලා තියෙන කියන එක තේරුම් කරවන්න පුළුවන්කම තියෙනවා නම් දැනෙන්ඩ මං ඉන්න කොතනද මං වැටෙන්ට යන්නේ කොතනද මාව කොච්චර අභියෝගයට ලක් කරනවා තව ටික දවසයි වැඩි දවසක් නෑ බලවත් රාජ්‍යයන් විසින් මේක සම්පූර්ණයම තමන්ගේ ග්‍රහණයට ගන්න මුද කණ්ඩ බොඩ නෑ ති කාය රිල්ලගෙන කන්න වෙලාතිය වෙලා තියෙන්නේ මේ තමන් ළඟ තියෙන දේවත් රැකගන්න උමනාව නැතිකම ඒක සඳහා මඟ පෙන්න්නන්නතුර බලවත් අයග තියෙන්ට ඕන වැඩ පිළිවර තමයි මිනිස්සුන්ට නිවැරදි චින්තනය ඇති කරවන්න ඕනෑ තම තමන්ගේ දියුණුව සඳහා කැමැත්ත ඇති කරවන්න ඕන මඟ පෙන්වන්න ඕන ඒකට අවශ්‍ය කරන ඉඩහසර සකස් කළ දෙන්න ඕන අපේක්ෂා බංගත්වයකට පත්වෙන් නැතිවෙන්ඩ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම් ගණ්ඩ ඕන ඒ කියන්නේ එයාට සමහට රටේ සංවර්ධනයට වැඩිය තමන්ගේ ජීවිතය ගැටගහ ගණඩ බැරුව දඟල දැගලීමත් තියෙනවා. එතකොට පුළුල් ප්‍රශ්න තියෙනවා පුළුල් ප්‍රශ්න තියෙනවා රටේ ඒව සම්පූර්ණයෙන් අර ඒක පීඩනය සම්පූර්ණයම පුංචිම කෙනාට දාන්නේ නැතුව ඊට මෙහැයින් ඒ පීඩනය අඩු කරල තමයි එතෙන්ට යවන්න ඕන ක්‍රමාණුකූලව තමයි සමහර දෙවල් වර්ධනය කරගන්න ඉතින් ඒ වගේ දේවල් කිසි දෙයක් ගැන වගකීමක් නැතුව කටයුතු කරන ස්වභාවයක් මේ රාජ්‍ය පැත්තෙන් එතකොට විපක්ෂ පැත්තෙන් තවත් වෙනත් පක්ෂ පැත්තෙන් සංවිධාන පැත්තෙන් අපි දකිනවා බොහෝම අඩුයි හිතාගණ්ඩ බෑ මොනවද කළ යුත්තේ කියලා කාටද කියන්න ඕනි කියලා හිතාගණ්ඩ බෑ ඉතින් ඒක ලොකු ගැටලුවක් මං හිතන්නේ අනාගතය අපිට මුණ දෙන්න තියෙනවා එහෙමයි. අපේ හාමුදුරුව ජයමග ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භක දිනය කියපු අපූරු වැකියක් මට සිහිපත් වෙන අපේ හාමුදුරුවෝ වහන්සේ කියනවා අපිට පුළුවන් නම් අපේ රට පන්සලක් බවට පත් කරන්න මේ මුළු ලෝකයෙන් පන්සල බවට පත් කරගන්න අන්න එතනට අපි කැමැත්ත හදාගමු නේද අපේ හාමුදුරුවෝ. ඒක නේද අපි කරන්න ඕනේ අපේ හාමුදුරුවනේ. ඇත්තටම අපිට තියෙන ලොකුම සම්පත් ටික ප්‍රයෝජන ගන්න ඕනේ. එකක් ඇත්තටම අපිට මේ හම්බෙලා තියෙන ශාස්ත්‍රීය රට මේ රට ගැන කොච්චර හැඟීමක් ඇති කරගන්න පුළුවන්ද නොවන් මේ රට අම්මා කියලා හිතුවොත් මම කොයිට කලිනුත් මතක් කරා අම්මා කියලා හිතුවොත් මේ අම්මා හැම වෙලේම ළමයින්ට කන්න දෙන්න බලාගෙන ඉන්නේ කිරියරිච්ච අම්මා කෙනෙක් අපිට ඉන්නේ මං කියන්නේ හැමදාම කුස්සියෙන් උයලා අයින් කරලා දාන මුකුණු වෙන්න දඬු ටික අන්න දවස් දෙකක් තුනක් යනකොට පැලවෙලා අපිට කියනවා පුතේ මේ කඩාගෙන කාපන් කියලා නේද ඒ අපේ රටේ පොළොවේ හැටි ඉතින් අපිට මෙහෙම කිරි අම්මා කෙනෙක් ඉන්නේ සමහර රටවල් වල කොළපාට ගහක් හදාගණ්ඩ ලොකු වියදමක් දරන්ඩ වෙලා තියෙනවා. කොළපාට ගහක් හදාගන්න. ඉතින් අපිට යතින් කොයි තරන්න ඇත්තටම නුවනින් පාලනය කරන්න පුළුවන් ඔය විදේශක හරි කාට හරි මේ රට හම්බුණොත්. මේක මහා ශස්ත්‍රික රටක් බවට පත් කරන ඒකට මේ තම තමන්ගේ පටු අදහස් නෙවෙයි පැහැදිව රට දියුණු කිරීම අදහස් තියෙන්ට ඕන. තොර මේක තියෙන ලොකුම සම්පත තමයි මානසික සුවතාවය ඇතිකර ගැනීම සඳහා තියෙන ක්‍රමවේද මේ රටේ තියෙනවා. ඒ අපේ මිනිස්සු පාවිච්චි කරන්නෙත් නෑ අනිත් අයට දෙන්නෙත් නෑ අපි එදා කතා කරේ දෙන්ඩ නම් පාවිච්චි කරන්න ඕන කියලා. එද හැමෝටම තනි තනි වගකීමක් තියෙනවා මේ දේවල් සිද්ධ කරගෙන අනුන්ට චෝදනා කරන්න ඉස්සෙල්ලා
තමන්ගේ පැත්ත හදාගත්තොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ හිතන්න ඕන දේවල් කැමැත්ත ඇති කරගන්න හිතන්න ඕන දේවල් බොහෝමයක් තිබියදී අපි ඔක්කොම එක තැනකට වෙලා ඔහේ ඉමු. ඔහොම ඉමු. නේද? අවසානයේ අපිට අපේ රට අතහැර දමා යන්නට සිදුවේවිද? අපේ හඳුරන්නේ මේ දවස්වල වැඩිපුර කතා වෙනවා රටේ ජීවත් වෙනවට වඩා වැඩි දෙනෙක්ගේ කැමැත්ත තුලා තිනවා රටින් පිට වෙලා යන්න. අපි දකිනවා බොහෝ දෙනෙක් පෝලිං වල ඉන්නවා. එතකොට ඒ හැමදෙනාම මේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා කැමැත්තෙන් පෙළෙනවා මේ රට අතහැර දමන්න. ඔබට පුළුවන් නම් අපේ රටේ ජීවත් වෙන්න කැමැත්ත හදාගන්න අපේ රට ඇතුලේ ඔබටත් ඒ වගේම අපේ රටටත් දියුණුව ළඟා කරගන්න පුළුවන්කම ලැබේවි. ඒ හින්දා කැමැත්තට මුල් තැන දෙන්න කැමැත්ත හරිහැටි අවබෝධ කරගන්න කියන ගෞරවනීය ඉල්ලීමත් එක්ක අද දවසේ වැඩසටහනට නිමාව තබන්නට වෙලාව වෙලා. අද දවසේ වැඩසටහන වෙනුවෙන් සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළ සියලු දෙනාම ඊටම ගෞරවයෙන් පින් අනුමෝදනා කරමින් අප සිහිපත් කළ යුතුයි. ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ හම්සන් වහන්සේට ඔවුන් සියලු දෙනාට පින් අනුමෝදනා කරන්නට. හොඳයි. අද දවසේ මේ ධර්ම වැඩසටහනේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ශාන්තමාලී ගුප්තිල ශාන්තිලාල් සහ අයිරින්ද සිල්වා යන දූ දරුවන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඔක්තෝබර් මාසේ 31 වෙනි දිනට යෙදෙන 96 වෙනි ජන්මදිනය සමරන මල්ලිකාද සිල්වා දයාබර මෑණියන්ට මේ ධර්ම දේශනාවේ කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා. ඇයට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවකින් තමයි මේ දරුවන් තමන්ගේ අම්මා වෙනුවෙන් මේ වගේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නේ. ඉතින් අපි බොහෝම මේ පුණ්‍යවන්ත දරුවන් ඇතුළු මේ මව්තුමියට බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා. දීර්ඝායුෂ වේවා, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, යහපත් උපන්දිනයක් වේවා. ඒ වගේම හැමදිනාටම උතුම් ධර්මය අවබෝධ වෙන්නට මේ ධර්ම සාකච්ඡාව තුළින් කවුරුන් හෝ කෙනෙක් කුමන හෝ ධර්ම කරුණක් එකතු කරගෙන කයෙන් සංවර වෙනවා නම්, වචනයෙන් සංවර වෙනවා නම්, සිතෙන් සංවර වෙනවා නම් එසේ සංවර වෙන වාරයක් ගානේ මේ පින්වන්ත පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අය ප්‍රාර්ථනා කරන ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කරා පැමිණීමට මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවා. අප නමින් පරලෝසපත් සියලුම ඥාතීන්ට මේ කුසලය අනුමෝදන් වේවා. ජයමග නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ අතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට කාර්ය මණ්ඩලයට මෙම කුසලය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ අප හැමදිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහනේ දායකත්වයේ දරන මේ පින්වන්ත පිරිස නමින් මේ පරිලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ද සුගතියෙන් සුගතියටපත් වේවා. ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් යහපත පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතර වාරයේ අර අවසාන වශයෙන් කියපු කාරණාවත් පොඩ්ඩක් මතක් කරන්නට ඕනේ. හිස එකකමට කොට්ට මාරු කරාට හරියන්නෙත් නැහැ. ප්‍රශ්නකින් පලා ගියාට හරියන්නෙත් නැහැ. බැරිම තැනයි මේ ප්‍රකාශය කරන්නේ කියලා හුඟක් අය අදහස් කරනවා. මේ සමහර අපේ ජනප්‍රිය පුද්ගලයෝ පවා වෙලාවකට මතක් කරනවා මේ රටෙන් යන්න ලෑස්ති වෙන්න කියලා. නමුත් මේකෙන් එළියට පැන්න කියලා විසඳුම නැති බව තේරෙන්නේ එළියට ගියාට පස්සේ. එහෙ ගිහිල්ලා ඉන්න තියෙන අනුන්ගේ ග්‍රහණයකට ලක් වෙලා. මේ නිදහස නැහැ. අපේ නිදහස අපි සකස් කරගමු කියන තැනට ශක්තිමත් වෙන්නටයි ඕන. ඒකද ඉන්න පුළුවන් තැන Tamanට උරුම වෙච්ච තැන නිවැරදිව හදා ගැනීමේ වගකීම තියෙනවා හැමෝටම. ඒක තම තමන්ගේ තුලින් හුඟක් දේවල් කරන්න පුළුවන් ධර්මයේ තියෙන රටක් හින්දා ඒකින්ද යන එක නෙවෙයි කරන්න ඕන, පුළුවන් තරම් එළියේ ඉන්න මේක ඇතුළට එන එකයි කරන්න ඕන. මේක ඇතුලේ තියෙන දේවල් කාලා හූරලා මිරිකලා විනාශ කරලා දාන්න ඉන්න පිරිසට තවත් ඉඩ දෙන්නේ නැතුව ශක්තිමත් පවුරක් විදිහට ගොඩ නැගීමයි මං හිතන්නේ අත්‍යවශ්‍ය කාරණාවකින්ද පලා ගියොත් ළමයින්ටවත් අනාගතයක් නැහැ, කොහෙවත් තැනක ඉඩක් හම්බෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. තමන්ගේ පැත්ත නිර්මාණය කරගෙන තමන්ගේ අයිතීන් සුරක්ෂිත කරගන්නට කාටත් තියෙන අවස්ථාවන් තාමත් තියෙනවා. රටේ අවශ්‍ය නම් පෙළ ගැහෙන්නටයි ඕනේ.
මේ ඉතා හොඳින් ඔබ අවධාරණය කරගනය කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළ සියලු පිරිසට පින් අනුමෝදනා කරනවා. ඒ ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ලැබෙන සතියේ හෙට දවසින් පටන් ගන්න සතියේ ලැබෙන සතිය තුල ජයමග ප්‍රත්‍යක්ෂ වැඩසටහන් තුල සාකච්ඡා කරනවා. තමන්ගේ දුර්වලකම් නැති කර ගැනීම සඳහා මානසිකත්වය සාදාගන්නේ කුමන විදිහටද කුමන ආකාරයටද කියන කාරණේ. ඒ නිසා අපි ආරාධනා කරනවා හෙට දිනේ සිට ජයමග ප්‍රත්‍යක්ෂ වැඩසටහන සමගින් ඔබට එකතු වෙන්න කියලා මේ කාරණා පිළිබඳව වැඩියෙන් දැනුවත් වෙන්නට ඒ වගේම අද දවසේත් අපව දහම් කරුණෙන් සේම ප්‍රායෝගික තලයේ කරුණු රැසකින් පෝෂණය කළා වූ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැවුට දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනයේ උභය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප අපේ නායක හඳුරන්නේ ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට පින් අනුමෝදනා කරනවා. තවත් චිරාත් කාලයක් මේ උතුම් ශාසනික ආගමික ජාතික මෙහෙවරේ දිනට අපේ හමුදුරන් වහන්සේට දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙන්නේයි එක සිතෙන් අපි ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසට අපට අවසර දෙන්න ජයමග ප්‍රත්‍යක්ෂා මේ වැඩසටහනෙන් සමුගන්න ලබන ඉරිදා දිනේදීත් අපි ධර්ම සාකච්ඡාවෙන් ඔබ මුණ ගැසෙනවා. එහිදී එළබෙන සතියේ සාකච්ඡා කරන කරුණු ඇසුරෙන් ඔබට යම්කිසි ගැටලුවක් පැන නැගුණොත් අපේ දුරකථන මාර්ග ඔස්සේ සහ අපේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපට ඒ ගැටලුව යොමු කරන්න අප එළබෙන ඉරිදා දිනේදී අපේ හාමුදුරන්ගෙන් ඒ ගැටලු निराකරණය කරගන්නට මේ සාකච්ඡාවට ඒ ප්‍රශ්න එකතු කරගන්නා බලාපොරොත්තු වෙනුයි අද දවසට සමුගන්නේ. එළබෙන සතිය ඔබට සුබ සතියක් වාසනාවන්ත සතියක් වෙන්නයි ප්‍රාර්ථනා කරමින් ආයිපවන්. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.